समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුවින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මේ ලෝකයේ මේ ආස්වාදේ නිසා තමයි අපි අමාරුවේ වැටෙන්නේ. අපට ආස්වාදේ නිසා අපි කොච්චර අමාරුවේ වැටෙනවද කියනවා නම් මේ ආස්වාදේ යථා ස්වභාවය නොදන්නාකමටයි අපි ආස්වාදේ නිසා අමාරුවේ වැටෙන්නේ. එහෙම නැතුව මේ ආස්වාදේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ, ආස්වාදේ ඇත්ත කතාව නොදන්නාකමයි ප්‍රශ්නේ තියෙන්නේ. පින්වත්නි, ආස්වාදය කියන්නේ හරියට හීනයක් වගේ. ඒ කියන්නේ ආස්වාදය කියන හීනේ සැබෑ හීනේකුයි අතර මට නම් විශාල විසමපාතයක් පේන්නේ නැහැ. ආස්වාදය කියන්නේ එක්තරා විදියක හීනයක් වගේ. ආස්වාදය කියන්නේ ඇත්තටම පවතින සැබෑ ස්වභාවයක් නෙමෙයි. අපි හිතනවා ඇත්තටම සැබෑ ස්වභාවයක් පවතිනවා කියලා. නමුත් සැබෑ ස්වභාවයක් ඒ තුල පවතින්නේ නැහැ. ආස්වාදය කියන්නේ හීනයක් වගේ. හැබැයි හීනයයි ආස්වාදයයි අතර වෙනස තමයි ඇත්තම හීන පේන්නේ රැට. මේ ආස්වාදේ නැමැති හීන රෑ දවල් දෙකේම පේනවා. අන්න ඒකයි තියෙන අවුල. එතකොට ආස්වාදය තුලට බැඳිලා යන ශ්‍රාවකෙක් ආස්වාදයෙන් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් Tamanගේ ජීවිතයට ගලපා ගැනීම, Tamanගේ ජීවිතේ පිහිට කර ගැනීම, Tamanගේ ජීවිතේ පිලිසරණ කර ගැනීමේ උනන්දුවක්, කැමැත්තක් අපට තියෙන්න ඕන. ඒකට ඒ උනන්දුව කැමැත්ත නැති වුණොත් එහෙම අපි විශාල අර්බුදයක, විශාල අපහසුතාවයකට අපිපත් වෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන වැඩපිළිවෙල, පෙන්වා දෙන ධර්මයේ පටිපාටිය, ධර්මයේ පිලිසරණ හදාගන්න සැබෑ ශ්‍රාවකෙක් විදියට අපි දක්ෂ වෙන්න ඕන. පින්වත්නි, මේ ලෝකේ අර පදනමේ කතාන්දර ටික තවදුරටත් අල්ලගෙන ඉන්නේ නැතුව පදනම අභිබවා ගියපු දාර්ශනික පණිවිඩයකට අපේ ජීවිතය නතු කරගන්නට, අපේ ජීවිතේ ගලපා ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි මෙච්චර කල් පදනමට අයිති දේවල් එක්ක තමයි අපේ ගනුදෙනුව තිබුණේ. ඒ කියන්නේ සද්ධාව ගැන, සීලය ගැන, තිසරණය ගැන, මෙන්න මේ කාරණාත් එක්ක අපේ ජීවිතේ ගොඩ නැගිලා තිබුණට ඊට වඩා වැඩියෙන් අපිට ධර්මීය සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න ශ්‍රාවකයෙකුට ධර්මීය උපයෝගීතාවය කොහොමද පාවිච්චි කරන්නේ, ධර්මීය උපකාරයක් කොහොමද හදාගන්නේ කියන කතාව පිළිබඳ අපට ගැඹුරු දාර්ශනික කියවීමක් මතු කරගන්න ඉතා සුන්දර යුගයක් තමයි මේ ඔබට උදා වෙලා තියෙන්නේ. ඒක හරියට දැන් මේ පදනමේ තියෙන ප්‍රශ්න ටික නෙමෙයි ලෝකේ ඇත්තම ප්‍රශ්න. මේ සද්ධාවේ ප්‍රශ්න, සීලයේ ප්‍රශ්න, මේවා නෙමෙයි. අපි හිතාන ඉන්නවා මේ ගෝර සීලයක් තුල පිහිටලා හිටියට පස්සේ ගැඹුරු සීල වෘතවලට අහු වෙලා හිටියාම අපට ධර්මය අවබෝධ වෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම අවබෝධ වෙන්නේ නැහැ. අද නම් මිනිස්සු හරිය කැමති හුඟක් සිල් රකින්න. නමුත් කොච්චර සිල් රකින්න කියනවා නම් ඒ සීලේ පුරාම දෝරේ ගලන ස්වභාවයක්, සීලය අභිභවාගිය ස්වභාවයක්, බුදුරජාණන් වහන්සේ පෙන්නපු සීමාව තීරුම් ගත්තේ නැති බවක් සීලය ඇස්සේ අපට පේන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේම අන්තයට ගිහින් අපට සීලයක් දියුණු කරන්න කියලා කවදාවත් කියන්නේ. දැන් උදාහරණයක් අපි ගමු, දේවදත්ත භික්ෂුව. දේවදත්ත භික්ෂුව පෙන්වා දෙන සීල පටිපාටිය, පින්වත්නි, දේවදත්ත භික්ෂුව සීලය ගැන කියන කතාන්දරය තමයි සියලු භික්ෂූන් පිණ්ඩපාතයෙන් යැපෙන්න ඕන.
මේක තියෙනවා බොහොම අන්තගාමී ශික්ෂාමය ප්‍රතිපදාවක හෙවණැල්ලා. ඒ කියන්නේ සියලු භික්ෂූන් පිණ්ඩපාතයෙන් ඉන්න ඕන. ඒ කවදාවත් ගෙනත් දෙන එකක් වළඳන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ කතාවට එකඟ වුණේ නැහැ. උන්වහන්සේ කිව්වා නෑ සියලු භික්ෂූන්ම මේ ඒ විදියට ඉන්න ඕනේ නෑ. ගෙනත් දෙන දේකුත් වැළඳුවාට කමක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සියලු භික්ෂූන් පිණ්ඩපාතෙන් ඉන්න ඕනේ නෑ. ඒතර දේවදත්ත භික්ෂුගේ ඊළඟ කතාව තමයි සියලු භික්ෂූන් පිණ්ඩපාතයෙන් යැපෙනවා වගේම පාංශකූලික සිවුරු දරාගෙන ඉන්න ඕන කියලා. ඒක බොහොම අන්තගාමී අදහසක් නේ. බුදුන් වහන්සේ මතක් කළා නෑ පාංශකූලික සිවුරු සියලු භික්ෂූන් දරන්න ඕනේ නෑ. මිනිස්සු ගෙනත් දෙන එක්කුත් පෙරෙව්වට කමක් නෑ. මිනිස්සු මොනවා හරි සිවුරක් ගෙනත් දුන්නොත් ඒකත් පොරවන්න කියලා. එතකොට දේවදත්ත භික්ෂුව අනිත් පැත්තට කිව්වා සියලු භික්ෂූන් වෘක්ෂ මූලගතව ඉන්න ඕන කියලා. උන්වහන්සේ කිව්වා එහෙම ඉන්න ඕනේ නෑ කියලා. සියලු භික්ෂූන් නිර්මාංශව ඉන්න ඕන කිව්වා. උන්වහන්සේ කිව්වා නෑ සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕනේ නෑ. කවුරු හරි දුන්න දෙයක් නොඇලී වළඳනවා නම් ඒ භෝජනේ මොනවා ඒකේ තියෙන මස්ද මාළුද එළවලුද මොනවද තියෙන්නේ කියලා අදාළ නෑ. යවහාල්ද මොනවා තිබ්බත් කමක් නෑ. යැපෙන දේ යැපීමේ ඉලක්කය තේරුම් අරගෙන නොඇලිලා වළඳන්න පුළුවන් වුණොත් ඒ නොඇලිලා වළඳන්න පුළුවන් හිතම ප්‍රමාණවත් එයාට ඒ නිර්මාංශ වීම ප්‍රමුඛ සාධකයක් නෙමෙයි කියලා. දැන් මේ කතා ඔක්කොම අහලා ඉවර වුණාට පස්සේ අපිට මොකද්ද හිතෙන්නේ? අපිට හිතෙන්නේ බුදුහාමුදුරන්ටත් වඩා දේවදත්ත හාමුදුරුවෝ ළඟ සිල් තියනවා වගේ කතාවක්. ඇත්තටම පින්වත්නි දේවදත්ත භික්ෂුවගේ සීලයට අපි වඩාත් කැමති. දැන් අද වුණත් මිනිස්සු කැමති නිර්මාංශව ජීවිතය ගෙවන්න. නිර්මාංශ වීම ඉතා හොඳ අවස්ථාවක් විදිහට සලකනවා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේවදත්ත භික්ෂුව පංචවරයක් ඉල්ලා හිටිනකොට බුදුන් වහන්සේ දේවදත්ත භික්ෂුවට කියන්නේ සියලු දෙනා වහන්සේම නිර්මාංශ වෙන්න ඕන කියලා. මොකද ඒක විමුක්තියට අදාළ ප්‍රධාන පෙළේ ගැඹුරු කතාන්දරයක් නෙමෙයි. විමුක්තියට සම්බන්ධ බර කතාවක් නෙමෙයි මේ නිර්මාංශ වීම කියන්නේ. ඇත්තටම නිර්මාංශ වීමටත් වඩා භයානකයි පින්වත්නි. දැන් අපි හිතමු නිර්මාංශ වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට වදක චිත්තය තියෙන්න බැරිද? වදක චිත්තය තියෙන්න පුළුවන්. නමුත් එයා මස් කන්නේ මාළු කන්නේ මේ නමුත් එයාගේ හිතේ බරපතල විදියට වදක චිත්තය තියෙනවා. එතකොට එවැනි වදක චිත්තයක් තියෙන ගමන් එයා නිකන් කියනවා මම නිර්මාංශයි මම වෙජිටේරියන් කියලා. ඇත්තටම නිර්මාංශ වීම කියන්නේ බොහොම වැදගත් සාධකයක් නෙමෙයි. නිර්මාංශ වෙලා ඉන්නවා නම් ඒක ඊටාම හොඳ දෙයක්. ඒක නරකයි කියලා අපි කියන්නේ නිර්මාංශ වීම මත සම්පූර්ණයෙන්ම විමුක්තියක් ගැන තීරණයක් ගන්න බෑ. වඩිනකොට අදහසක් නැත්තම් අද මට මොනවද මගේ පාත්‍රයට හම්බ වෙන්නේ කියලා යම් භික්ෂුවකට අදහසක් නැත්තම් පිණ්ඩපාතේ පිළිගන්න කොටත් අදහසක් නැත්තම් අද නම් ශාක් හොඳටම හම්බුණා කෑම ටික. ඒ නිසා හෙටත් මේ පැත්තේ මෙන්න ඕන මේ පැත්තේ ආවොත් හොඳට කන්න පුළුවන් කියලා ඒ භික්ෂුවට දානි ගන්නකොට අදහසකුත් නැත්තම් ඒ වගේම මේ භික්ෂුව දානි ටික අරගෙන ඇවිල්ලා ආයෙත් කල්පනා කරන්නේ නැත්තම් හෙටත් ඔය පැත්තෙම රවුමක් කැරකෙන්න ඕන. ඒ ගෙදර නම් හොඳට උයන පාටයි රහට කන්න පුළුවන් මේ පැත්තේ ගියොත් කියලා භික්ෂුවකට අදහසකුත් නැත්තම් එවැනි අදහසක් නැති භෝජනයේ මොනතරම් පිරිසුදුද පින්වත්නි. ඒ කෑම වේල පුදුම තරම් පාරිශුද්ධයිනේ. බලන්න මේ භික්ෂුවට කිසි අදහසක් නැහැනේ. ඒකට වැටෙන්නේ මස්ද මාළුද බිත්තරද එළවලුද බත් විතරක්ද එහෙමත් නැත්නම් පළතුරු විතරක්ද මේ කතා ඔක්කොම පැත්තකින් තියන්න පුළුවන්. මේ භික්ෂුවගේ නොඇලී වළඳන ආකෘතිය දිහා බැලුවහම අන්න එතනයි ආහාරයේ පාරිශුද්ධිය නවතින්නේ. පිරිසුදු බව ලඝු වෙන්නේ, පිරිසුදු බව තීරණය වෙන්නේ, පිරිසුදු බව තීරණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් භික්ෂුවක් වඩිනකොට අදහසක් තිබ්බොත් අද මේවම හම්බ වෙනවා නම් හොඳයි. අද මට මෙන්න මේ කෑම ලැබෙනවා නම් හොඳයි. අද නම් හොඳට හම්බුණා. හෙටත් මේ පැත්තෙම කැරකෙන්න ඕනේ. හෙටත් හොඳට හම්බ වෙයි මේ ගෙදර. මේ ගෙදර හොඳට උයන පාටයි. එක්කෝ දානි ටික ගන්න නිමිති කියනවා නම් ඉතින් මේ විදිහට භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනකොටම අදහසක් තියෙනවා ඊයේත් ඔය පැත්තේ හොඳට හම්බ වුණා අදත් ඔය පැත්තේම කැරකෙන්න ඕන කියලා භික්ෂුවකට අදහසකුත් තියෙනවා. දානි අරගෙන එනකොටත් හිතෙනවලු අද නම් මෙහි හොඳට හම්බුණා අද හොඳට කන්න පුළුවන් හෙටත් මේ පැත්තෙම කැරකෙන්න ඕන කියලා ඒ භික්ෂුවට එනකොටත් අදහසක් තියෙනවලු.
ඇවිල්ලත් කල්පනා කරනවලු පහුවෙනිදත් අදත් ඊයේ ගියේ පැත්තෙම යන්න ඕන කියලා. කියන්නේ අතීතයේත් වර්තමානයේ තුලත් අනාගතයේ ගැනත් ඒ භික්ෂුවට ආහාරයේ පිළිබඳ රුචියක් කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තියෙනවා නම් ඒ පාත්‍රයට වැටෙන්නේ පින්වත්නි ලුණුයි බතුයිද? ඒ ලුණුයි බතුයි කන කෑම ටිකත් අපිරිසුදු භෝජනයක්. ඒකත් පිරිසුදු නෑ. ආහාරයේ පාරිශුද්ධිය තියෙන්නේ කෑමේට හම්බ වෙන පාත්‍රයට වැටෙනේ වගේ තියෙන කොයිතරම් මස් තියනවද, මාළු තියනවද, එළවලු තියනවද, කරෝල තියනවද මේ කතා අනුව නෙමෙයි. ආහාරයේ පිරිසුදුකම තීරණය වෙන්නේ ඇත්තටම පින්වත්නි ඒ භික්ෂුව භෝජනේ වළඳනකොට ඒ භික්ෂුවගේ චේතනාව අනුව. දැන් අපි කියන්නේම චේතනාහම් භික්කවේ කම්මං වදාමි, කය වචනේ මනස මුල් කරගෙන කරන ක්‍රියාවස්සේ බලවත් වෙන චේතනාමය ක්‍රියාවලියක්නේ. දැන් වළඳනකොට එළවලුයි බතුයි නම් මසුයි බතුයි නම් මොනවා හම්බුණත් කමක් නැහැ. වළඳනකොට අදහසක් නැත්තම් මම මේ වළඳන්නේ මේ භෝජනේ ඉලක්කය තේරුම් අරගෙනයි කියන අදහස තියෙනවා නම් ඒකට හම්බෙන්නේ යවහල්ද කියන එකත් වැදගත් නැහැ. හම්බෙච්ච දෙයි තම පිරිසුදු භෝජනයක්. ඒ නිසා අපි කැමති ඇත්තටම අර දේවදත්ත හාමුදුරුවෝ කියපු පංචවරය ඉල්ලගෙන ආවහම පංචවරයට කැමති වෙච්ච භික්ෂුන් වහන්සේලා 500ක් ගියාලුනේ දේවදත්ත හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් බුදුහාමුදුරුවෝ පෙනිපෙනි. මං හිතන්නේ අද ඔය වගේ කතාවක් කිව්වනම් මං හිතන්නේ ලංකාව වගේ රටකින් භාගයක් විතර දේවදත්ත හාමුදුරුවන්ගේ පස්සෙන් යයි. එච්චරට මිනිසුන්ගේ ප්‍රඥාමය චින්තනය මොට වෙලා පටු වෙලා ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා විමුක්තිය කියන එක ආහාරය මත පදනම් වෙන්නත් පුළුවන් බැරිකමක් නැහැ කියලා මිනිස්සු කල්පනා කරනවා. ඒ ඔක්කොම පදනමේ ප්‍රශ්න. හැබැයි දාර්ශනික ප්‍රශ්නේ නම් Tamanගේ දුක හමාර කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම පදනමේ ගැටලුත් එක්ක තමයි අපේ පැටලිල්ල තියෙන්නේ. අටපිරිකර කොහෙන්ද ගන්නෙ? පන්සලින් ගන්නවද? එහෙමත් නැත්නම් කඩින් ගන්නවද? ඔන්න ඕවා තමයි අපේ ප්‍රශ්න. එතකොට සමහර වෙලාවට අපිට හිතෙනවා පහන කොයි පැත්තටද තියන්නේ? පහන මොන පැත්තට හැරෙව්වොත්ද වැඩයෙන් පින වැඩෙන්නේ? මේ කතාව තමයි අපේ ප්‍රශ්න. මේවා ඇත්තමකත් ප්‍රශ්න නෙමෙයි. මේවා බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම දුර්වල සමහරලාට උන්වහන්සේත් එක්ක පැටලි ආපු බොහොම දරුණු ම්ලේච්ඡ මිනිස්සු පවා උන්වහන්සේගෙන් අහන ප්‍රශ්න හරිම දාර්ශනිකයි. අපි හිතනවා මේ යුගයේ තමයි දියුණුම යුගය කියලා. දැන් ආලෝක වගේ තාම් ප්‍රචණ්ඩ දරුණු කෙනෙක් පවා ඇවිල්ලා උන්වහන්සේගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්නේ ඔබ වහන්සේ මේ අන්තිමටම උන්වහන්සේට කියනවා මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහනවා මට උත්තර දෙන්න කියලා. එතකොට එයාගේ පළවෙනි ප්‍රශ්නේම බලන්න කොයිතරම් ප්‍රශස්තද කියලා. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. තමුන්නාන්සේ මට කියන්න කුමකින්ද පුරුෂයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ? බලන්න මේ ප්‍රශ්නේ මොනතරම් දාර්ශනිකයිද කියලා. අපින් මේ බෞද්ධම ලේබල් එකෙන් ඉන්න අය පවා අහන්නේ පහන කොයි පැත්තට තියන්නද? මල් වට්ටිය මොන විදිහටද තියන්න ඕන? මොන පාට මල්ද බුදුහාමුදුරුවන්ට කැප? අටපිරිකර කොහොමද තියන්න ඕන? ඔය වගේ බොහොම ප්‍රාථමික පදනමට අයිති මූලික ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. දැන් ගාමිණී සංයුක්තේ වගේ දේශනාවල සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තේ තියෙනවා. දැන් තාලපුට සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙලින්ම ගාමිණී අහනවනේ මම නටන මිනිහෙක් නටන මිනිස්සු කොහෙද යන්නේ කියලා ඔබ වහන්සේ කියන්න කියලා කියනවනේ. නටන මිනිස්සු කොහෙද යන්නේ? අපේ පරම්පරාවෙන් නම් කියනවා හොඳට නැටුවාම සුගතිය යනවා කියලා. මේ මමත් නටන මිනිහෙක් සුගතිය යනවාද? ඒතකොට උන්වහන්සේ කතාව මගහරින්න එයා ඒ කතාවම ආය උන්වහන්සේගෙන් අහනවනේ. උන්වහන්සේගෙන් ආය ඒ කතාවම අහද්දී උන්වහන්සේ කියනවා මම මේ කැමැත්තෙන් ඔයාට උත්තර දෙනවා නෙමෙයි. මම එච්චර ප්‍රියව ඔයාට උත්තර දෙනවා නෙමෙයි. හැබැයි ගාමිණී යම් මිනිහෙක් යම් මිනිස්සෙක් නිතර නටනවා නම් එයාගේ නැටීම ASCII රාග ద్వේෂ මෝහ කියන අකුසල් මූලයන්ට නම් අනුග්‍රහය හම්බෙන්නේ. ලෝභ ద్వේෂ මෝහයන්ට නම් යම් පුද්ගලයන්ගේ රාගය අවුස්සන විදියට නම් එයාගේ නැටීම ක්‍රියාත්මක වෙන්නේ. එවැනි ක්‍රියාත්මක වුණු නැටීමක් තුළ ගාමිණී ඒකාන්ත වශයෙන්ම එයා දුගතියට ඇදගෙන යනවා කියලා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හරි නටනායනේ දුගතිය යන්නේ අපි කොහෙද දුගතිය යන්නේ අපි නටන්නේ නැහෙනි කියලා. නටන්න ඕනේ පොල් සම්බෝලයක් හරි කමක් නැහැ. නිතර උපාදානීය ස්වභාවයෙන් කන්න පටන් ගත්තොත් ඒ උපාදානීය කර ගැනීම නිසා බොහෝ පිරිසක් දුගතිය යන්න පුළුවන්. ඒතර මේ ආස්වාදයේ ආවේනික ස්වභාවයේ තේරුම් නොගැනීමේ බරපතල අර්බුදයක් තමයි අපට තියෙන්නේ. පින්වත්නි අද මේ දේශනාවේදී අපි මතක් කරනවා
මේ පටිසම්භිදා මග්ගේ තියෙන ඊටාම ගැඹුරු කාරණයක්. නමුත් අපිට මේ කාලය ඇතුළත කතා කරගන්න පුළුවන් සීමාවට අපි කතා කරනවා. නමුත් මේ ගැන වඩාත් උනන්දුවක් තියෙන කෙනෙකුට අපි ඉදිරියේ තවත් විස්තරාත්මකව අවශ්‍ය නම් ඒ වගේ දේශනාවක් කරන්නත් බැරි කමක් නැහැ. දැන් පටිසම්භිදා මග්ගේ පංචස්කන්ධය පිළිබඳ මේ උදේවැය දැකීම පිණිස 50 වැදෑරුම් ආකාරයක විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ රූපේ ඇතිවෙන ආකාර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපස්ස උදයන් පස්සන්තෝ පංචලක්ඛනානි පස්සති. පින්වත් මහණෙනි, රූපේ ඇති විට රූපේ පස් ආකාරයෙන් දැනගන්න ඕන. ඒ පස් ආකාරයෙන් රූපේ පිළිබඳ යා දැනගැනීම තුල තමයි උදයන් පස්සන්තෝ පංචලක්ඛනානි පස්සති. පස් ආකාරයකින් දැනගත යුතුයි. එතකොට මෙන්න මේ විදිහට රූපයේ විඳීම් පිළිබඳ හඳුනා ගැනීම පිළිබඳ සිතුවිලි චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳ ඒ වගේම විඥානීය ක්‍රියාකාරීත්වයේ පිළිබඳ පස් ආකාරයකින් සම්පූර්ණයෙන් රූපේ උදේ පිළිබඳ උදේ කියන්නේ හට ගැනීම පිළිබඳ පස්සන්තෝ පංචලක්ඛනානි පස්සති පස් ආකාරයකින් දැනගන්න ඕනේ. එතකොට පහ වැඩි කිරීම 25යි. නිරුද්ධ වීමත් පස් ආකාරයකින් දැනගන්න ඕනේ. එතකොට නිරුද්ධ වීමත් පස් ආකාරයකින් දැනගත්තාම එතන නිරුද්ධ වෙන ක්‍රියාවලිය පහෙන් වැඩි කරාම මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් වැඩි කරාම එතනත් 25යි. මෙන්න මේ විදිහට 50 ආකාරයකින් උදේවැය දැකීමේ නුවණ පහළ කරගත යුතු විදිහ ගැන පටිසම්භිදා මග්ගයත් කරුණු ඉදිරිපත් කරනවා. එතකොට පංචලක්ඛනානි පස්සාකාරයේ ලක්ෂණයක් නම් දැනගන්න තියෙන්නේ ඔන්න දැනගන්න විදිහ ගැන ඔබ වඩාත් හොඳින් දැනගන්න ඕන. පළවෙනි එක තමයි අවිජ්ජාය සමුදයා රූප සමුදයෝ. අවිද්‍යාව නිසා රූපය හට ගන්නා බව දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ තණ්හා සමුදයා රූප සමුදයෝ. තණ්හාව නිසා රූපය හට ගන්න විදිහ දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ කම්ම සමුදයා රූප සමුදයෝ. කර්මය නිසා රූපය හටගන්න විදිය දැනගන්න ඕන කියනවා. ආහාර සමුදයා රූප සමුදයෝ. ආහාර ප්‍රත්‍ය කරගෙන රූපය හටගන්න විදිය දැනගන්න ඕන කියනවා. නිබ්බන්ති ලක්ෂණය අනුව රූපේ හට ගැනීම දැනගන්න ඕන කියනවා. මෙන්න මේ විදියට තමයි රූපේ පස් ආකාරයකින් දැනගන්නේ. අවිජ්ජා සමුදයා රූප සමුදයෝ. අවිද්‍යාව නිසා රූපේ හටගනී කියන ස්වභාවය පිළිබඳ අවබෝධයක් හදාගන්න ඕන. තණ්හා සමුදයා රූප සමුදයෝ. තණ්හාව නිසා රූපේ හටගන්න විදිය දැනගන්න ඕන. කම්ම සමුදයා රූප සමුදයෝ. කර්මයට අනුව රූපේ හටගන්න විදිය දැනගන්න ඕන. ආහාර සමුදයා රූප සමුදයෝ. ආහාරය නිසා රූපය හටගන්න විදිය දැනගන්න ඕන. නිබ්බන්ති ලක්ෂණය අනුව රූපේ සමුදය දැනගන්න ඕන. මෙන්න මේ විදියට රූපේ පිළිබඳ පස් ආකාරයකින් දැනගන්නවා. ඊට පස්සේ වේදනාව සම්බන්ධවත් පස් ආකාරයකින් දැනගන්නවා. එයා දැනගන්නවා අවිජ්ජා සමුදයා වේදනා සමුදයෝ. තණ්හා සමුදයා වේදනා සමුදයෝ. ඊට පස්සේ කම්ම සමුදයා වේදනා සමුදයෝ. ආහාර සමුදයා වේදනා සමුදයෝ ආදී වශයෙන් වේදනාව සම්බන්ධවත් වේදනාවේ හට ගැනීම සිද්ධ වෙන පස් ආකාරයක් එයා දැනගන්නවා. ඊට පස්සේ සංඥාව පිළිබඳව අවිජ්ජා සමුදයා සංඥා සමුදයෝ. තණ්හා සමුදයා සංඥා සමුදයෝ. කම්ම සමුදයා සංඥා සමුදයෝ. ආහාර සමුදයා සංඥා සමුදයෝ ආදී වශයෙන් මේ සම්පූර්ණයෙන්ම සංඥාව සම්බන්ධවත් එයා පස් ආකාරයකින් දැකීමක් හදා ගන්නවා. ඊට පස්සේ සංකාර සම්බන්ධවත් අවිජ්ජා සමුදයා සංකාර සමුදයෝ. තණ්හා සමුදයා සංකාර සමුදයෝ. කම්ම සමුදයා සංකාර සමුදයෝ. ආහාර සමුදයා සංකාර සමුදයෝ ආදී වශයෙන් එතනත් එයා ආකාර කීපයකින්ම සංස්කාරයේ පිළිබඳවත් දැනගන්නවා. අවිජ්ජා සමුදයා විඥාන සමුදයෝ. අවිජ්ජා සමුදයා තණ්හා සමුදයා විඥාන සමුදයෝ. කම්ම සමුදයා විඥාන සමුදයෝ. ආහාර සමුදයා විඥාන සමුදයෝ ආදී වශයෙන් විඥානයත් මේ විදිහට දැනගන්නවා. මෙන්න මේකට කියනවා පංචස්කන්ධේ උදයන් පස්සන්තෝ පංචලක්ඛනානි පස්සති. උදය පිළිබඳ. උදය කියලා කියන්නේ පංචස්කන්ධයේ ඇතිවීම පිළිබඳ ආකාර පහකින් එයාගේ දැක්ම වඩාත් පළල් කරගන්නවා.
ඒතර මෙන්න මේ විදිහට වඩාත් දැක්ම පළල් කරගන්න කෙනෙක් සම්පූර්ණයෙන් මෙයා මේක ගලපා බලනවා. දැන් පළවෙනි එක තමයි තණ්හාව නිසා කොහොමද මේ පංචස්කන්ධය ඇති වෙන්නේ? කොහොමද තණ්හාව නිසා දැන් උදාහරණයක් විදිහට අපි මෙතන කිව්වේ මුලින්ම මේ ලක්ෂණ පහකින් යුතු රූපය පිළිබඳ එයා දැනගන්නවානේ අවිජ්ජා සමුදය රූප සමුදය ආදි වශයෙන්. ඒතර මුලින්ම එයා දැනගන්නවා අවිද්‍යාව සමුදය කරගෙන කොහොමද රූප සමුදය වෙන්නේ. කියන්නේ මේ රූපවල සමුදය පින්වත්නි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මතයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපවල සම්පූර්ණයෙන්ම උදය අපිට දැක ගන්න බැරි වෙලා තියෙන්නේ අපි තුල පවතින අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අවිද්‍යාව නිසායි අපිට මේ සම්පූර්ණයෙන්ම මේ රූපය හට ගැනීම අවිද්‍යාව මුල් කරගෙනම පවතින්නේ කියලා අපිට ප්‍රකට නැහැ පින්වත්නි. ඒ ප්‍රකට නැති නිසා අපිට මේ රූපේ හට ගැනීම රූපයේ සමුදය ගැන අපිට ආරියට අදහසක් නැහැ. දැන් ධර්මය අවබෝධ කරන බුද්ධ ශ්‍රාවකෙක් රූපේ සමුදය අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි ගොඩ නැගෙන්නේ කියලා යා දැනගන්න ඕනේ. එහෙමත් නැත්නම් අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා කියලා දැනගන්න ඕනේ. පින්වත්නි මේ කනබොන ආහාරයෙන් පෝෂණය වෙන රූපය ගර්භාෂ බිත්තියේ කලල රූපයක් විදියට වැඩෙන අවස්ථාවේ හිට මේ විදියට පෝෂණය වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනමයි කියන එක පටිච්ච සමුප්පන්නව යා දැනගන්න ඕන. එතකොට කොහොමද එයා දැනගන්නේ? දැන් පටිච්ච සමුප්පාදේ කියන්නේ අවිජ්ජා පත්‍යා සංඛාර. අවිද්‍යාව නිසා සංස්කාර වැඩෙනවා. එතකොට මේ සංඛාර ස්වභාවයට අනුව තමයි විඥානයක් මේ ප්‍රතිසන්දි විඥානයක් ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට සංඛාර පත්‍යා විඥානං. එතකොට මේ විඥානයක් බැස ගැනීම මුල් කරගෙන තමයි විඥානේ බැස ගැනීමක් නිසා තමයි ඒ තුල නාම රූප කියලා ලක්ෂණ දෙකක් වැඩෙන්නේ. ඒකට ප්‍රත්‍ය වෙන්නේ විඥානය. හැබැයි මේක දෙපැත්තටම අන්‍යෝන්‍ය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියලා. මේක භාග්‍යවතුන් වහන්සේ දෙපැත්තට දේශනා කරලා තියෙනවා. එතකොට මෙතන විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප වැඩෙනවා. නාම රූප ප්‍රත්‍ය කරගෙන තමයි එතන එහෙමනම් මේ රූපය කියන ස්වභාවයේ වැඩුණේ විඥාන ප්‍රත්‍යයෙන්. ඒතර විඥානයේ කියන ස්වභාවයට හේතුව අවිද්‍යාව. ඒ කියන්නේ පැලවෙන විඥානයක් බවට පත් උනේ අවිද්‍යාව මුල් කරගෙන. ඒතර මෙන්න මේ විදියට යා රූපයේ සමුදය එහෙමත් නැත්නම් රූපේ හට ගැනීම අවිද්‍යාව නිසා සිදුවෙනවා කියන දැක්ම යා හදා ගන්නවා. ඊට පස්සේ තණ්හා සමුදය රූප සමුදය. ඊට පස්සේ ආ තව විදියකින් දැනගන්නවා තණ්හාව නිසා තමයි මේ රූප සමුදය වෙන්නේ. පින්වත්නි මේ තණ්හාව නිසා තමයි පංචස්කන්ධයේ අතීත අනාගත පැවැත්ම පිණිස මේ ක්‍රියාවලිය උපාදානය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ තණ්හාව කියන ස්වභාවය නිසා තමයි නැවත නැවත මේ සම්පූර්ණයෙන්ම රූපය සමුදය වෙන්නේ. රූපය හටගන්නේ තණ්හාව මුල් කරගෙන. එතකොට මෙතන තණ්හාව නිසා උපාදානීය ස්වභාවයත් මේ උපාදානයේ නිසා පින්වත්නි ඒ උපාදානයේ වෙච්ච කාරණේ නිසා භවයේ නිසා ජාතියත් දැන් මෙතන ජාතිය භවය නිසා ජාතිය කියන්නේම සම්පූර්ණයෙන්ම තණ්හාව නිසා රූපය සමුදය වුණා කියන කතාවම තමයි. තණ්හාව නිසා රූපේ සමුදය වුණා කියන කතාවම තමයි භාග්‍යවතුන් වහන්සේ වෙන විදිහකින් මේ අපට පැහැදිලි කරලා දේශනා කරලා තියෙන්නේ. එතකොට යා ඒ ප්‍රතිසන්දි විඥාණය සම්පූර්ණ ප්‍රතිසන්දිය ලැබීම පිණිස බලපෑවේ තණ්හාවමයි. තණ්හාව නිසා ඇතිවෙන උපාදානයට අනුවමයි විපාක පිණිස කර්මයේ සකස් වෙලා ඒ සකස් වෙච්ච කර්මයට අනුව ජාතිය පහළ වෙන්නේ. එහෙමනම් රූපයේ සමුදයට හේතුව තණ්හාව කියලා තව ආකාරයකින් එයා දැනගන්නවා. ඊට පස්සේ පින්වත්නි කම්ම සමුදය රූප සමුදය. ඊට පස්සේ එයා දැනගන්නවා මේ කර්ම සමුදය කරගෙන රූපේ සමුදය වෙනවා කියන කාරණයක් දැනගන්න. දැන් ඔබ දන්නවනේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවානේ පින්වත් මහණෙනි ඇස කන නාසය දිවකය මනස කියන මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පුරාණ කර්මයට අනුව පෙළ ගැහිච්ච ගැට ගැහිච්ච
අනුපිළිවෙලින් සකස් වෙච්ච දෙයක් කියලා. එහෙමනම් අපිට තේරෙනවා රූපය සකස් වෙලා තියෙන්නේ කර්මයටත් අනුව කර්මයේ මැදිහත් වීමටත් අනුව පුරාණ කර්මයේ ප්‍රතිලාභයක් විදියට තමයි මේ රූපේ සමුදය වෙන්නේ. එහෙමනම් අපිට තව විදියකින් තේරෙනවා මේ කර්මය නිසා කර්මයට අනුවත් රූපේ සමුදයක් සිද්ධ වෙනවා කියන කාරණේ. ඊළඟ එක තමයි ආහාර සමුදය රූප සමුදය. ආහාර ප්‍රත්‍ය කරගෙනත් රූපේ සමුදය වෙනවා. දැන් ඔය ආහාර සම්බන්ධව අපි මීට කලින් දේශනාවක් දෙකක් විතර කරලා තියෙනවා. නමුත් මෙතනත් ඒ කාරණේ මතුවෙන නිසා අපි අදහසක් ගන්න කොහොඳයි. ආහාර සමුදය රූප සමුදය කියන්නේ ආහාරය නිසා රූපේ සමුදය වෙනවා කියලා දැනගන්නවා. ඒතකොට ආහාරය කියන එක මෙතන අපි ගන්නෙ නෑ මේ කනබුන ආහාරය විතරක්. දැන් අපිට එකපාර ඔලුවට එන්න පුළුවන් මේ කනබුන ආහාරය ගැන. ඇත්තට මෙතන ගන්නෙ නැහැ පින්වත්නි කනබුන ආහාරයම. දැන් කනබුන ආහාර කියන්නේ කබලින්කාර ආහාර. කබලින්කාර ආහාරය නිසාත් රූපේ සමුදය වෙනවා. රූපේ පැවැත්ම තීරණය වෙන්නේ රූපේ පැවැත්මට හේතු වෙන්නේ කනබුන ආහාරයමයි. කනබුන ආහාරය නතර කළොත් එහෙම මේ රූපේ පැවැත්මක් තීරණය වෙන්නේ නැහැ. ඒතර කනබුන ආහාරයට අනුව තමයි මේ රූපේ පවතින. රූපේ පවත්ව ගන්නවා නම් කනබුන ආහාරයේ මතයි රූපේ පිහිටන්නේ. එතකොට මෙතන කබලින්කාර ආහාරය විතරක් නෙමෙයි මේ ආහාර සමුදය රූප සමුදය කියන තැන කනබුන ආහාරය නෙමෙයි. ඒ වගේම තමයි පින්වත්නි මේ රූපේ හට ගැනීමට ආහාරය ප්‍රත්‍ය වෙනවා නම් කබලින්කාර ආහාරය විතරක් නෙමෙයි. ඒ වගේම ආහාර වර්ග හතරක් තියෙනවනේ ඔය පස්ස ආහාර. ස්පර්ශ ආහාරයත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශේ නම් පස්සපච්චය වේදනා ස්පර්ශේ නිසා විඳීම හටගෙන විඳින දෙයට තණ්හාව ඇති වෙලා තණ්හාව ඇතිවීම නිසා උපාදානය වෙලා උපාදානයට අනුව භවය හැදිලා භවයට අනුව ජාතිය හැදිලා ජාතියට අනුව ජරා මරණ හැදෙනවා ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම හැදෙනවා. එහෙමනම් ජරා මරණ විඳවන රූපයක් හම්බ වෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන ස්පර්ශයේ ආහාරයක් විදියට තල්ලුවක් දෙනවා කියලා දැනගන්න ස්පර්ශ ආහාර. ඊට පස්සේ ඊළඟ එක තමයි පින්වත්නි මනෝ සංචේතන ආහාර. මෙතන කර්මීනි කියන්නේ මනෝ සංචේතනා කියලා. මේ සිතුවිලි නිසා සිතුවිලි වල ක්‍රියාකාරීත්වය නිසා ඒ මනෝ සංචේතනාවට අනුවත් පින්වත්නි මේ රූපේ හට ගන්නවා. දැන් ඔබ දන්නවා හොඳටම පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණේ දකිනකොට ඔබට තේරෙනවා මේ සිතුවිලි වලට අනුව රූපය උපදිනවා කියලා. ඒ කියන්නේ සිතුවිලි වලට අනුව චිත්ත චෛතසික ධර්ම වලට අනුව එතන මනෝ සංචේතනාවට අනුව රූපය හට ගන්නවා නිරුද්ධ වෙනවා. නාම ධර්ම ඇසුරෙන් රූපය හට ගන්නවා නිරුද්ධ වෙනවා වෙනස් වෙනවනේ. එහෙමනම් ඔබ දැනගන්නවා සම්පූර්ණයෙන්ම සිතුවිලි නිසාත් සිතුවිලි වල ක්‍රියාකාරීත්වය නිසාත් මෙතන මනෝ සංචේතන ආහාර කියන්නේ එයයි මනෝ සංචේතනාව නිසාත් රූපය හට ගන්නවා. එතන කියන්නේත් ආහාර සමුදය රූප සමුදය ආහාර ප්‍රත්‍යයෙන් රූපය හට ගන්නවා කියන එක දැනගන්නවා. එතකොට ඒ විදිහටත් එයා දැනගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි මනෝ සංචේතන ආහාරයේ ළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ විඥාන ආහාරය. විඥාන ආහාරය නිසාත් රූපේ හට ගන්නවා. කොහොමද විඥාන ආහාරය නිසා රූපේ හටගන්නේ? දැන් ඔබ ධර්මයේම සඳහන් වෙන කාරණේ දන්නවනේ විඥාන පච්චයා නාම රූපං කියලා. විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූප කියන එක වැඩෙනවනේ. එතකොට විඥානයක් බැස ගැනීම නිසා නාමයයි නාම රූප කියන කොටස් දෙකම වර්ධනය වෙනවා. ඒ වුණාන් එතන කෙලින්ම අපට පැහැදිලි විඥානාහාරයත් රූප සමුදයට හේතුවක්. මෙන්න මේ විදියට පින්වත්නි අවිජ්ජා සමුදය රූප සමුදයෝ තණ්හා සමුදය රූප සමුදයෝ කම්ම සමුදය රූප සමුදයෝ ආහාර සමුදය රූප සමුදයෝ ආදී වශයෙන් අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්මය නිසා ආහාරය නිසා රූපේ සමුදය වෙනවා කියලා යා දැනගන්නවා. එතකොට මේ විදියට දැනගත්තාම යා වේදනාව සම්බන්ධවත් මේ විදියට දැනගන්නවා. කොහොමද? අවිද්‍යා සමුදය වේදනා සමුදයෝ තණ්හා සමුදය වේදනා සමුදයෝ කම්ම සමුදය වේදනා සමුදයෝ ආහාර සමුදය වේදනා සමුදයෝ ආදී වශයෙන් එතනත් එයා දැනගන්නවා. කොහොමද පින්වත්නි මේක වෙන්නේ? දැන් ඔබ දන්නවා අවිද්‍යාව නිසා වේදනාව හට ගන්නවා.
ඒ කියන්නේ ලෝකේ අවිද්‍යාව කියන්නේ ඇත්ත කතාව නොදන්නාකම නිසා පින්වත්නි වේදනාව හට ගන්නවා. මේ විඳීම් සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් හට ගන්න පුළුවන් අවිද්‍යාව නිසා. නොදන්නාකම නිසා එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ කියන ආයතන හයේ ඇතිවෙන ක්‍රියාවලිය සම්බන්ධ නොදන්නාකම නිසා ඒ ඇස සම්බන්ධ ගැඹුරු කතාව ඇස කන නාසය දිව කය මනස කියන අජ්ජත්තික ආයතනවල ඇත්ත කතාවත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනවල ස්වභාවයත් ඒ වගේම චක්කු විඥානාදී විඥාන කායයේ ඇත්ත කතාව නොදන්නාකම නිසාත් පින්වත්නි මේ තුනේ එකතු වීම නිසා හටගන්න ස්පර්ශ කාය හයෙන් හට ගැනීම ඇත්ත කතාව නොදන්නාකම නිසාත් පින්වත්නි මේවා වැරදි විදියට අභිනන්දනය කරන්න ගිහින් සමහර විට යාට හටගන්න පුළුවන් වේදනාව. ඒ ඇත්ත කතාව නොදන්නාකම. එතකොට ඒ ඇත්ත කතාව නොදන්නාකම කියන්නේ අවිද්‍යාව නිසා. අවිජ්ජා සමුදය රූප වේදනා සමුදය. අවිද්‍යාව නිසා වේදනාව සමුදය වෙනවා. ඒ වගේම තමයි තණ්හා සමුදය වේදනා සමුදය. ඒකත් එයා දැනගන්නවා. තණ්හාව නිසා වේදනාව හට ගන්නවා. දැන් ඒක අපි හොඳටම පැහැදිලිනේ පින්වත්නි. සමහර වෙලාවට තණ්හාව ඇති වුණාට පස්සේ අත්දකින්න ලෝකයේ කෙරෙහි ඒක නොලැබී යාම නිසා යාට දුක් වේදනාවක් හටගන්න පුළුවන්. ඒතකොට නම් අවිද්‍යාව මේ සම්පූර්ණයෙන්ම තණ්හාව නිසාත් වේදනාව හට ගන්නවා කියලා බුද්ධ ශ්‍රාවකයා දැනගන්න ඕන. ඊට පස්සේ කම්ම සමුදය වේදනා සමුදය. කම්ම සමුදය වේදනා සමුදය කියන්නේ කම්ම සමුදය වේදනා සමුදය කියලා කියන්නේ පින්වත්නි කර්මයේ නිසාත් වේදනාව ජනිත වෙනවා කියලා දැනගන්නවා. එතකොට කර්මයේ නිසා වේදනාව ජනිත වෙනවා කියලා කියන්නේ දැන් ඔබට තේරෙනවා ඔබ අත්දකින වේදනාවට මේ අත්දකින වේදනාව නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. අපි හිතමු දුක් වේදනාවලටම ජීවිතේ විවෘත වෙනවා නම් ජීවිතේ වැඩි හරියක්ම දුක් වේදනා නම් තියෙන්නේ. ඒ දුක් වේදනාවට කර්මීය ආධිපත්‍යයක් කර්මීය බලපෑමකුත් තියෙන්න පුළුවන්. එතකොට එයා දැනගන්නවා කර්මයේ නිසා කර්මයේ හේතු කරගෙන වේදනාව හට ගන්නවා කියලත් දැනගන්නවා. ආහාර සමුදය වේදනා සමුදය. ආහාර සමුදයනුත් වේදනාව හට ගන්නවා. මෙතන පින්වත්නි ආහාර හතරෙන් ප්‍රධාන වෙන්නේ පස්ස ආහාරය. දැන් ආහාර හතරක් තිබ්බට මෙතන ප්‍රකට වෙන්නේ පස්ස ආහාරය. ස්පර්ශ ආහාරය නිසා වේදනාව හට ගන්නවා. ඒ ස්පර්ශ වීම නිසා පස්සපච්චය වේදනා ස්පර්ශයේ ආහාරය කරගෙන තමයි ස්පර්ශයේ හේතු කරගෙන තමයි පින්වත්නි වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා. එhmenan අපිට තේරෙනවා ස්පර්ශයේ ආහාරයක් විදියට පෙන්නපු තැන ස්පර්ශයේ ආහාරයක් නම් පස්ස ආහාර කියලා කොටසක් තියෙනවා නම් පස්ස ආහාර සමුදය වේදනා සමුදය. එහෙනම් ආහාරයේ නිසාත් වේදනාව හට ගන්නවද නැද්ද? ආහාරයේ නිසාත් වේදනාව හට ගන්නවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට මේ වේදනාව සම්බන්ධවත් එයා දැනගන්න ඕන අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්මයේ නිසා ආහාරය නිසා වේදනාව ජනිත වෙනවා කියලා එයා දැනගන්නවා. ඒ කියන්නේ මේ වේදනාවේ උදයන් පස්සතෝ පංච ලක්ෂණානි පස්සති. වේදනාවේ උදය සම්බන්ධව පස් ආකාරයකින් එයා දැක්ම හදා ගන්නවා. සංඥාව පිළිබඳවත් එහෙමයි. දැන් ওই විදිහටම සංඥාව පිළිබඳවත් ඔබ කල්පනා කරලා බලන්න. එන්න ওই විදිහට කල්පනා කරනකොට තමයි පින්වත්නි අර පටිසම්භිදා මග්ගේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි වෙනවා වගේ මේ උදයබ්බ ඥානය කියන එක උපදවා ගන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් එතකොට සංඥාව පිළිබඳවත් එයා මේ විදිහට දැනගන්නවා. කොහොමද? සංඥාවත් අවිජ්ජා සමුදය සංඥා සමුදය. අවිද්‍යාව නිසාත් සංඥාව හට ගන්නවා. එතකොට තණ්හා සමුදය සංඥා සමුදය. තණ්හාව නිසාත් සංඥාව හට ගන්නවා. පින්වත්නි තණ්හාව ඇති වෙන්නේ හඳුන ගන්න දේවල් වලට. එතකොට තණ්හාව ඇති වුණාමත් හඳුන ගන්නවා. එතකොට තණ්හාව නිසා හඳුන ගන්නවා. හඳුනාගත්ත දෙයටමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් තණ්හාව නිසාත් සංඥාව හට ගන්නවද නැද්ද?
හට ගන්නවා. මේ විදියට ඊට පස්සේ කම්ම සමුදයෝ සංඥා සමුදයෝ මේ හඳුනා ගැනීමට කර්මය හේතු කරගෙන හඳුනා ගැනීම හට ගන්නවා කියලා එයා දැනගන්නවා. ආහාර සමුදය සංඥා සමුදයෝ. දැන් ස්පර්ශයේ ආහාරය වෙන්නේ දැන් මෙතන කබලින්කාර ආහාරයි මනෝ සංචේතන ආහාරයි පස්ස ආහාරයි විඥාන ආහාරයි කියන හතරෙන් මෙතනත් ප්‍රකට වෙන්නේ පස්ස ආහාරයම තමයි. මොකද ස්පර්ශයේ ආහාරය වෙන්නේ වේදනාවටයි සංඥාවටයි. දැන් අපි මුලින් කිව්වා වේදනාව හටගත්තේ වේදනාව හට ගැනීමට හේතු උනේ වේදනාව හටගත්තේම ස්පර්ශය ආහාරය කරගෙන. එතකොට ආහාර සමුදය වේදනා සමුදය කියන එක අපිට පැහැදිලි. දැන් මෙතන ඊළඟට කියනවා ආහාර සමුදය සංඥා සමුදය කියලා. ආහාරය නිසා සංඥාව. මෙතන ආහාරය කියලා කියන්නේ මේ ඇත්තටම මෙතන ප්‍රකට වෙන්නේ පස්ස ආහාරය. ස්පර්ශය නිසා තමයි විඳීමත් හඳුනා ගැනීමත් දෙකම සිද්ධ වෙන්නේ. ස්පර්ශ නොවුනොත් විඳීමකුත් නැහැ, හඳුනා ගැනීමකුත් නැහැ. මොනවද හඳුනා ගන්න නැත්තේ? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් හඳුනා ගැනීම වපසරිය හඳුනා ගැනීමේ සීමාව තීරණය වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ ආහාරයක් විදියට බොහෝ සූත්‍රවල පැහැදිලි කරන නිසා ආහාර සමුදය කරගෙන ආහාරය මුල් කරගෙන ආහාරය නිසාත් එහෙමනම් වේදනාව සංඥාව ජනිත වෙනවා කියලා මෙයා දැනගන්නවා. ඒක දැනගත යුතුයි. මෙන්න මේ විදිහට සංඥාවක් දැනගන්නවා. සංකාරයත් එයා දැනගන්නවා. අවිජ්ජා සමුදය සංකාර සමුදය. අවිද්‍යාව නිසා සංස්කාරය හට ගන්නවා කියලා දැනගන්නවා. තණ්හා සමුදය සංකාර සමුදය, කම්ම සමුදය සංකාර සමුදය, ආහාර සමුදය සංකාර සමුදය ආදී වශයෙන් එතනත් එයා දැනගන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. පින්වත්නි ඇත්තටම මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මයිනි පින්වත්නි සංස්කාර ඇති වෙන්නේ. දැන් සංස්කාර කියන ස්වභාවයට Tamanගේ ජීවිතේ ලඟු වෙන්නේ. මෙතන සංස්කාර කියලා කියන්නේ අර රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා මේ විදියට රූපේ නිසා ඇති වෙන සිතුවිලි, ශබ්දේ නිසා ඇති වෙන සිතුවිලි, ගන්ධ සුවඳ නිසා ඇති වෙන සිතුවිලි, දිව නිසා ඇති වෙන සිතුවිලි, කියන්නේ මේ රස සංචේතනා, ඊට පස්සේ පොට්ටබ්බ සංචේතන පහස නිසා ඇති වෙන සිතුවිලි, මේ ඒ වගේම අරමුණු නිසා ඇති වෙන සිතුවිලි මේ විදියට හටගන්න සිතුවිලි වලට හේතුවත් අවිද්‍යාවමයි පින්වත්නි. එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. ඒ කියන්නේ නොදන්නාකම නිසාම අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්න පුළුවන්. එතකොට තණ්හා සමුදය සංකාර සමුදය. තණ්හාව නිසාත් පින්වත්නි සංස්කාර හටගන්න පුළුවන්. ඊට පස්සේ කම්ම සමුදය සංකාර සමුදය. ඒ කියන්නේ මේ හිත කියන එක පින්වත්නි මේ සිතුවිලි කියන එක උනත් කෙනෙකුට ගොඩනැගෙන්නේ බොහොම નિરાයාසයෙන් නිකම්ම ඉබේ පහළ වෙනව නෙමෙයි. මේ සිතුවිලි පහළ වෙන්නත් බලපාන එක්තරා දෙයක් තමයි පින්වත්නි කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ කර්මයට අනුව තමයි කෙනෙක්ගේ හිත පවා සකස් වෙන්නේ. කර්මයට අනුව නම් කෙනෙක්ගේ හිත සකස් වෙන්නේ, කර්මයේ බලපෑමක් හිත සකස් වීමට තියෙනවා නම් පින්වත්නි එහෙනම් මේ කර්මයට අනුව සිතේ සිතුවිලි පහළ වෙන්න බැරිද? පුළුවන්. කර්මයට අනුව සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එහෙනම් කම්ම සමුදය සංකාර සමුදය කියන කතාව යා දැනගන්න. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම වඩා පළල් කල්පනාවක් තුළ එයාගේ ජීවිතේ දායාද වෙනවා. ආහාර සමුදය දැන් මෙතන කියනවා ආහාර සමුදය සංකාර සමුදයෝ. පින්වත්නි මෙතන ආහාරය ප්‍රකට වෙන්නේ මනෝ සංචේතනාව. සියලු දේවල් වල සියලු ආහාර වලින් යම් උදව්වක් හම්බ වෙනවා තමයි. නමුත් ප්‍රකට කාරණේ තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනාව නිසා පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ ඒ ස්පර්ශ වීම ආදී ආහාර ප්‍රත්‍ය කරගෙන ඒ අභ්‍යන්තරයේ තුළ සංස්කාරයන් හට ගන්නවා. ස්පර්ශ වීම නිසා ඇසේ ස්පර්ශ වීම, කනේ ස්පර්ශ වීම, නාසයේ ස්පර්ශ වීම ආදී වශයෙන් මේ ස්පර්ශය මුල් කරගෙන මේ තමන්ගේ හිතේ සිතුවිලි හට ගන්නවා. ඒ කියන්නේ ඇහි ස්පර්ශ වීමක් නිසා
දැන් මෙතන මනෝ සංචේතනා කියන්නේ වෙනම කොටසක්නේ. දැන් රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී වශයෙන් කියාගෙන ඇවිල්ලා එක තැනක තියෙනවනේ ධම්ම සංචේතනා කියලා. දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දැන් මේ සංචේතනාවල ක්‍රියාවලිය, ඒ කියන්නේ ඇසේ ස්පර්ශයෙන් හටගන්න චිත්තචෛතසික ධර්ම, මේ සියල්ලටම හේතුව තමයි පින්වත්නි ස්පර්ශය. ඒ කියන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. එතකොට ස්පර්ශය ආහාරයක් විදියට ධර්මයේ පෙන්නනවා. දැන් මෙතන දැනගන්න ඕන කාරණේ තමයි ආහාර සමුදය සංකාර සමුදයෝ කියන කතාවනේ. ආහාර සමුදයෙන්, ඒ කියන්නේ ආහාර නිසා සංස්කාර හට ගන්නවා කියන කතාව දැනගන්න ඕනේ. ඒ දැනගැනීමෙන් තොරව යාගේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. කොහොමද මෙතන දැනගන්නේ? මෙතන දැනගන්නේ පින්වත්නි මේ ස්පර්ශ ආහාර ප්‍රත්‍ය කරගෙන මේ සියලු ආහාර වලින් යම් යම් උදව්ව ඇති වෙන්න පුළුවන්. ස්පර්ශය ආහාරයක් කරගෙන පස් ආහාරයේ මුල් කරගෙන ස්පර්ශය කියන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ඇති වෙන ස්පර්ශමය ක්‍රියාවලියක්නේ. ඇසේ ස්පර්ශය නිසා ඇහි විඳීමක් හටගෙන ඒ විඳින දෙයට අනුව සිතුවිලි පහළ වෙනව නේද? ඒ විඳින දෙයට අනුව පහළ වෙන සිතුවිල්ලටනේ, සිතුවිලි වලටනේ පින්වත්නි මෙතන සංඛාර ස්කන්ධය කියලා කියන්නේ. එහෙමනම් මේ ඇස නිසා ඇතිවෙන රූප සංචේතනා කියන සිතුවිලි දාමයට හේතුව උනේ ඇසේ ස්පර්ශය. එහෙමනම් පස්ස ආහාරය. ස්පර්ශ ආහාරය ප්‍රත්‍ය කරගෙන ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ සංචේතනාවන් සිතුවිලි චිත්තචෛතසික ධර්ම පහළ වෙනවා. එහෙමනම් ආහාර ප්‍රත්‍යයෙන් සංස්කාර ස්කන්ධය පහළ වෙනවා කියලාත් එයා දැනගන්නවා. මෙන්න මේ විදියට පින්වත්නි හැම කෙනෙක්ගේම චිත්තසංතානය තුල අවබෝධයට පත් වෙන බුද්ධ ශ්‍රාවකයා අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා රූප සමුදය වෙනවා, වේදනාව සමුදය වෙනවා, සංඥාව සමුදය වෙනවා, සංකාරය සමුදය වෙනවා, විඥානය සමුදය වෙනවා කියලා එයා දැනගන්නවා. මේ විදිහටම පින්වත්නි විඥානයත් මෙන්න මේ කාරණාවලට ගලපලා බලන්න. කොහොමද? අවිජ්ජා සමුදය විඥාන සමුදයෝ. අවිද්‍යාව නිසා විඥානය සමුදය වෙනවා. කොහොමද අවිද්‍යාව නිසා විඥානය සමුදය වෙන්නේ? පින්වත්නි යම් කෙනෙක්ගේ ජීවිතය තුළ මේ අවිද්‍යාව නිසා මේක චක්‍රයක් වගේනේ. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා, ඒ කියන්නේ සංස්කාර ගොඩ නැගෙන්නේම අවිද්‍යාව මුල් කරගෙන. ඒ සංකාර නිසා සංකාරපච්චය විඥානං, විඥානයක් බැහැ ගන්නවා. එතකොට ඒ විඥානයක් බැහැ ගැනීමේ ක්‍රියාවලිය නිසා විඥානයේ නිසා ඇතිවෙන නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා මේ ක්‍රියාවලිය ඉදිරියට උඩුදුවනවා. දැන් මෙතන කියන කාරණේ තමයි පින්වත්නි අවිද්‍යාව නිසා විඥානය හට ගන්නවා. කොහොමද හටගන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥානය හටගන්නේ අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා කියලා එයා දැනගන්නවා. ඊට පස්සේ තණ්හා සමුදය විඥාන සමුදය. තණ්හාව නිසා විඥානය හටගන්නවා කියලා දැනගන්නවා. දැන් තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඇති වෙච්ච දෙයම එතනම උපාදානී වෙලා, උපාදානයට අනුව භවයේ හැදිලා, භවයට අනුව තමයි පින්වත්නි ජාතිය පහළ වෙන්නේ. එවනම් අපට තේරෙනවා මේ ජාතිය පහළ වෙන තැන විඥාණය පහළ වීමට බලපෑවේ වෙන මොකුත් නෙමෙයි, තණ්හාවමයි. තණ්හාව නිසාමයි විඥාණය තවදුරටත් පැලවි යන්නේ. ඒතර ඊට පස්සේ යා දැනගන්නවා කම්ම සමුදය විඥාන සමුදය. මේ කර්මයේ නිසා විඥාණය ජනිත වෙනවා කියලාත් එයා දැනගන්නවා. ආහාර සමුදය විඥාන සමුදය. ආහාර සමුදය වෙලා ආහාරය නිසා විඥානය සමුදය වෙනවා කියලත් එයා දැනගන්නවා. දැන් මෙන්න මේ විදියට විඥානය සම්බන්ධවත් එයා මේ ආකාරයෙන් එයාගේ දැක්ම වඩාත් පළල් කරගන්නවා. ඉතින් මේ විදියට Tamanගේ දැක්ම වඩාත් පළල් කරගන්නකොට එයා අනිත් පැත්තට බලනවා පින්වත්නි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය දැන් ඔය උදේ පැත්තනේ යා දැක්කේ.
කොහොමද උදේ දැක්කේ? පංචස්කන්ධයේ අවිද්‍යාව නිසා හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්මය නිසා හට ගන්නවා, ආහාරය නිසා හට ගන්නවා. මේ විදිහට එයා දැනගත්තා. ඊට පස්සේ මෙයා දැන් අනිත් පැත්තට කොහොමද දැනගන්නේ? අනිත් පැත්තට එයා දැනගන්නවා නිරෝධය සම්බන්ධව. නිරෝධය සම්බන්ධවත් ඒ විදිහට මෙයා දැනගන්නවා. කොහොමද පින්වත් මෙයා දැනගන්නේ? අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. තණ්හා නිරෝධා රූප නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. ඊට පස්සේ කම්ම නිරෝධා රූප නිරෝධෝ. කර්මයේ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරුද්ධ වෙනකොටත් රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර නිරුද්ධ වෙච්ච තැනක රූපේට යාමක් ඒමක් පැමිණීමක් හට ගැනීමක් පවතින්නේ නැහැ කියලාත් එයා දැනගන්නවා. පින්වත්නි, මේ Nirodhe සම්පූර්ණයෙන්ම දැනගන්න පුළුවන් වෙන්නේ රහත් වුණු උත්තමයෙකුට විතරමයි. රහත් වෙච්ච කෙනෙකුටමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ. අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කියන ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ අරහත්ත්වයට පත් වුණු කෙනෙකුට විතරයි. ඒ දැක්ම පහළ වෙන්නේ දැනගන්න අපි මේ දැන ගැනීම තුල ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න අපි තුල කුසලතාවයක් තියෙන්න ඕනේ. ඒ ඥානෙ පහළ වෙන්නේ රහතන් වහන්සේ තුලමයි. ඇයි අර ධර්මයේ තියෙන්නේ සම්පජානස්ස පවත්ත පරියෝධානේන පඤ්ඤා පරිනිබ්බානේ ඥානං. මේ පවතින පංචස්කන්ධ ධර්මයන්ගේ නිවී යන ආකාරයේ දකින නුවණක් පහළ වෙනවා. ඒ නුවණට කියන්නේ ඒක රහතන් වහන්සේලාටයි පහළ වෙන්නේ. ඒ නුවණට කියන්නේ පරිනිබ්බානේ ඥානය කියලා. සම්පජානස්ස පවත්ත පරියෝධානේන පඤ්ඤා පරිනිබ්බානේ ඥානං. පරිනිබ්බානේ ඥානං කියලා කියන්නේ පවතින පංචස්කන්ධ ධර්මයන්ගේ ඒ ආවේනික තත්වයේ නිවී යාමේ දකින්න නුවණ. දැන් මෙතන නිවී යන විදිය කොහොමද දකින්නේ? මෙතන යා ආකාර කීපයකින් දැනගන්නවා. එකම ආකාරයකින් නෙමෙයි දැනගන්නේ. මොකද මේ ආකාර කීපයකින් දකින්නකොට තමයි දැක්ම පළල් වෙලා Tamanගේ චින්තනයේ විවෘත වෙලා මේ තුල නම් මේ අවිද්‍යාව නිසාත් හටගන්න ක්‍රියාවලියක්, කර්මයේ නිසාත් හටගන්න ක්‍රියාවලියක්, තණ්හාව නිසාත් හටගන්න ක්‍රියාවලියක්, ආහාර නිසාත් හටගන්න ක්‍රියාවලියක් තියෙන්නේ කියලා වඩාත් පළල්ව දැනගන්නවා. එක තැනකින් නෙමෙයි මේ පුද්ගලයා දැනගන්නේ. දැන් මෙතන නිරෝධයේ පිළිබඳවත් මේ පවතින දැනුම ආකාර කීපයකින් එයා දැනගන්නවා. කොහොමද? අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක, ඒ කියන්නේ විද්‍යාව පහළ වෙච්ච තැනක රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. එතකොට විද්‍යාව පහළ වුණාට පස්සේ විද්‍යා විමුක්තිය නිසා පින්වත්නි, Taman තුල පවතින විද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව නිසා නම් රූප සමුදේ වෙන්නේ. අපි අර මුලින් කිව්වේ අවිද්‍යාව නිසා සංස්කාරයත්, සංස්කාරය නිසා විඥානයත්, විඥානයක් බැස ගැනීම නිසා නාම රූප කියලා දෙකක් පහළ වෙනවා කියලා. නාම ලක්ෂණයයි රූප ලක්ෂණයයි දෙකම පහළ වෙනවා කියලා. ඒතර මෙතන රූපයත් ජනිත වෙනවා. ඒතර රූපේ ජනිත වෙනවා කියලා කියන්නේ රූපේ ජනිත වීමේ මූල සාධකය හොයාගෙන යනකොට මූල සාධකය අවිද්‍යාව. හොඳයි, අවිද්‍යාව නැත්තම් පින්වත්නි, ඒ අවිද්‍යාව නැති තැනක විද්‍යාව පහළ වෙච්ච තැනක අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරයක්වත්, සංස්කාරය නිසා හටගන්න විඥානයක්වත්, විඥානය නිසා හටගන්න නාම රූපයක්වත් හටගන්න විදියක් නෑ. අන්න ඒ විදිහට යා මේක විස්තර වශයෙන් දැනගන්නවා. අවිද්‍යාව නිසා රූප සමුදේ වෙනවා. අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව නිරෝධ වීම නිසා රූපය නිරුද්ධ වෙනවා කියලා පින්වත්නි, එයා මේ විදියට මේ අතර මෙතන මේ සම්පූර්ණයෙන්ම නිරෝධ වීමේ ඥානය උපදින්නේ මේ පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදයේ විමසීම තුල. ඒ කියන්නේ අනුලෝම වශයෙන් විමසීම තුල සම්පූර්ණයෙන්ම යා සමුදය දැනගන්නවා. පටිලෝම වශයෙන් විමසීම තුල යා නිරෝධය දැනගන්නවා. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙපැත්තට බැලීමේ ඥානයක් අවශ්‍ය වෙන්නේ. අනුලෝම ඥානයත් පටිලෝම ඥානයත් දෙකම අවශ්‍ය වෙන්නේ ඒකයි.
ඒ අනුලෝම පටිලෝම වශයෙන් බලනකොට තමයි සමුදයයි නිරෝධයයි දෙකම පේන්නේ. දැන් සමුදය පෙනුනේ පටිලෝම වශයෙන් බලනකොට දැන් අනුලෝම වශයෙන් බලනකොට මේ පටිලෝම වශයෙන් බලනකොට පින්වත්නි එයාට තේරෙනවා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධයි කියලා යා දැනගන්නවා. ওই විදිහට දැනගත්තට මදි. තවදුරටත් Tamanගේ කල්පනාව හදා ගන්නවා. තණ්හා නිරෝධා රූප නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙලා නම්, තණ්හාවක් නැත්තම්, තණ්හාවක් අත්දකින්නේ නැත්තම් මේ රූපයේ සම්බන්ධ ඒ තණ්හාවක් නැති තැනක පින්වත්නි රූපයක් උපාදානීය වෙයිද? තණ්හාවක් නැති තැනක පින්වත්නි එතන රූපයක් උපාදානීය වෙන්නේ නැහැ. තණ්හාව නිසයි උපාදානීය වෙන්නේ. තණ්හා පච්චයා උපාදානම්. ඒතර තණ්හාව ඇති උනේ රූපේට නම් ඒ රූපයයි යාට උපාදානීය වෙන්නේ. ඒ උපාදානීය නිසා උපාදාන පච්චයා භව, උපාදානීයට අනුව භවයේ සකස් වෙනවා, විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊට අනුව ජාතිය පහළ වෙනවා. මේ විදිහට මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇති වෙනවා. දැන් මෙතන යා දැනගන්නවා තණ්හා නිරෝධා රූප නිරෝධෝ. තණ්හාව නිරුද්ධ නම්, තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වෙච්ච තණ්හාව නිසා රූපේ උපාදානීය වීමක්, උපාදානීය බවක් ඇත්තේ නැහැ. එතකොට රූපස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. රූපේ උපාදානයේ නොවීම නිසා රූප උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපස්කන්ධයක් විතරක් ක්‍රියාත්මක වෙනවා. ඒ රූපස්කන්ධයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ අවිජ්ජා සමුදයෝ, අවිජ්ජා සමුදයා රූප සමුදයෝ කියන ස්වභාවයත්, අවිජ්ජා නිරෝධෝ නිරෝධා රූප නිරෝධෝ කියන ස්වභාවයක් දැන ගැනීම තුල. එතකොට මේ විදිහට එයා දැනගන්නවා අවිද්‍යාව නිසා රූප සමුදය වෙනවා, අවිද්‍යාව නැත්තම් රූප සමුදයක් නැහැ. ඊට පස්සේ තණ්හාව නිසා රූප සමුදය වෙනවා, තණ්හාව කියලා එකක් නැත්තම් රූපේ හට ගැනීමක්, රූපේ නිරුද්ධ වීමක් පවතින විදියක් නැහැ. මෙන්න මේ විදිහට පින්වත්නි යා දැනගන්නවා. ඊට පස්සේ ආ දැනගන්නවා මේ මුලින් අපි කිව්වනේ මේකේ උදේ දැනගත්තා කියලා. කොහොමද? කම්ම සමුදයා රූප සමුදයෝ කියලා දැනගත්තනේ. දැන් මෙතන යා දැනගන්නවා කම්ම නිරෝධා රූප නිරෝධෝ. කර්මයේ නිරුද්ධ නම් රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. පින්වත්නි මේ කර්මයේ නිසා නම් රූපේ ජනිත වුණේ කර්මයේ නිරුද්ධ වෙච්ච තැනක, කර්මයේ නිරුද්ධ වෙච්ච තැනක රූපය නිරුද්ධයි. කම්ම නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙමනම් කර්මයේ නිරුද්ධ කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඊට පස්සේ මේ පුද්ගලයා දැනගන්නවා ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා. ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. එතකොට රූපය හැදෙන්නේ කනබොන කබලින්කාර ආහාරයෙන්. ඔබ දන්නවා දැන් ඒ කබලින්කාර ආහාරය නොගත්තත් රූපයට පැවැත්මක් නැහෙනි. කෑම වර්ජනය කළොත් එතනත් රූපයට පැවතින විදියක් නැහැ. මෙයා ගැඹුරින් දැනගන්නවා කනබොන කබලින්කාර ආහාරය වගේම රූපයට තල්ලුවක් හම්බ වෙනවා පස්ස ආහාරයෙන්. එතකොට ස්පර්ශ ආහාරය මුල් කරගෙන රූපය වැඩෙනවා. ස්පර්ශය නිසා රූපය වැඩෙනවා. ඊට පස්සේ මනෝ සංචේතනාව නිසාත් රූපේ වැඩෙනවා. විඥානාහාරය නිසාත් රූපේ වැඩෙනවා. මෙන්න මේ විදියට මනෝ සංචේතනා, කබලින්කාර, විඥානාහාර, පස්සාහාර ආදී ආහාර නිරුද්ධ වෙච්ච තැනක රූපේ නිරුද්ධයි කියලාත් එයා දැනගන්නවා. මෙන්න මේ ආකාරයෙන් එයා Tamanගේ දැක්ම හදා ගන්නකොට එයාට කර්මයේ නිසා රූපේ ජනිත වෙනවා කියලා දැනගන්නවා. කර්මයේ නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙලා යනවා කියලා දැනගන්නවා. එතකොට අවිද්‍යාව නිසායි, තණ්හාව නිසායි, කර්මයේ නිසායි, ආහාරයේ නිසායි රූපේ හට ගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක, තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක, කර්මයේ නිරුද්ධ වෙච්ච තැනක, ආහාරයේ නිරුද්ධ වෙච්ච තැනක රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. එයාට නිරෝධ කර යුතු දේවල් ටිකත් එයාට අවබෝධයක් ඇවිල්ලා. සමහර කෙනෙකුට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි අර පංචස්කන්ධය ගැන විවිධ තැන්වල කියලා තියෙන නිසා ඒ දැක්ම වඩාත් පළල් කරගන්න විදිය තමයි අපි මේ දේශනාවෙන් ඔබට වඩාත් පැහැදිලි කරන්නේ. මේ විදියටම පින්වත්නි වේදනාව පිළිබඳවත් එයා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? අවිජ්ජා නිරෝධා වේදනා නිරෝධෝ. අවිද්‍යාව නිසයි පින්වත්නි වේදනාව ජනිත වෙන්නේ.
එතකොට ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම නිසා ඇස මුල් කරගෙන චක්කු සම්පස්සජා වේදනා කියලා වේදනාවක් හට ගන්නවා. එතකොට චක්කු සම්පස්සයක් නැත්තම් ඇහැයි රූපයයි ඇහි විඥානයයි එකතු වීම තුල චක්කු සම්පස්සය නැත්තම් පින්වත්නි වේදනාවක් හට ගන්න විදියක් නැහැ. ඒ නිසා එයා දැනගන්නවා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක, ඒ කියන්නේ මගේ තියෙන අවිද්‍යාව නිසා තමයි ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා ඇතිවෙන ස්පර්ශය මුල් කරගෙන විඳින්නේ. ඒක සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් මම විඳිනවා. ඒතකොට මම විඳින වේදනාව සම්පූර්ණයෙන්ම මේ මම ඒකේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා මට හිතෙනවා මේ වේදනාව එක දිගට පවතීවි කියලා. මේ වේදනාව එක දිගට පවතින දෙයක් කියලා. නමුත් පින්වත්නි මේ වේදනාව චක්කු සම්පස්සයෙන් හටගත්ත වේදනාවත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. මගේ අවිද්‍යාව නිසා මං හිතන්නේ මේ ටික එකට පවතිනවා කියලා. නමුත් දැන් මෙතන අවිද්‍යාව නැහැ. යාට තේරෙනවා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව නැති තැනක අවිජ්ජා නිරෝධා වේදනා නිරෝධා. අවිද්‍යාව නැති තැනක වේදනාව නිරුද්ධයි. එතකොට එයා වේදනාව අභිනන්දනය කරන ගතියක් එයා තුල පවතින්නේ නැහැ. ඊට පස්සේ දැනගන්නවා තණ්හා නිරෝධා වේදනා නිරෝධෝ. තණ්හාව නිසාත් විඳීම හට ගන්නවා. තණ්හාව නැති තැනක විඳීම හටගන්නේ නැහැ. දැන් තණ්හාව නිසා මොනතරම් ඔබට දුක් වේදනා හට ගන්නවද? තණ්හාව ඇති වෙච්ච දෙයක් නිසාමනේ දුකක් හටගන්නේ. තණ්හාව ඇති වෙච්ච තැනකමනේ පින්වත්නි මේ දුකක් විපරිණාමයක් අපට අත්දකින්න වෙලා තියෙන්නේ. එතකොට මේ තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක පින්වත්නි වේදනාව නිරුද්ධයි කියලා දැනගන්නවා. කම්ම නිරෝධා වේදනා නිරෝධෝ. කර්මයේ නිරුද්ධ වෙච්ච තැනකත් වේදනාව නිරුද්ධයි කියලා දැනගන්නවා. මේක අපි ඇත්තටම මාතෘකාවක් වගේ මේ ඔබට කියන්නේ මේ ටික සියලු ආකාරයෙන් බොහොම පරිස්සමෙන් ලිහලිහා බලා ගන්න පින්වත්නි. මොකද දැන් මේ ප්‍රඥා නාලිකාව තුළින් මේ දේශනා බොහොමයක් අහන පිරිස් ඉන්න නිසා ඒක තමා විසින් ලියා ගන්න ඕන. ඊට පස්සේ ආහාර නිරෝධා වේදනා නිරෝධෝ. දැන් ඔබ දන්නවා වේදනාව කියන එක හටගත්තේ ස්පර්ශ ආහාර ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශ ආහාරයෙන් වේදනාව හටගත්නවා නම් ස්පර්ශ වීමත් නැත්තම් පින්වත්නි පස්ස ආහාරයේ නැති තැනක වේදනාවක පැවැත්මක් තියෙයිද? වේදනාවට පවතින විදිහක් නැහැ. ඇයි එතන ආහාර සමුදේ වෙච්ච තැනක වේදනාව සම්පූර්ණයෙන්ම සමුදේ වෙලා යනවා. ආහාර නිරුද්ධ වෙච්ච තැනක වේදනාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. ආහාර නිරෝධා වේදනාව නිරෝධෝ. ආහාර සමුදේ කරගෙන වේදනාව සමුදේ වෙනවා. ආහාර නිරුද්ධ වෙනකොට ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්මය නිසා ආහාරය නිසා සමුදේ වන බවත් අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක කර්මය නිරුද්ධ වෙච්ච තැනක ආහාරය නිරුද්ධ වෙච්ච තැනක සම්පූර්ණයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සම්පූර්ණයෙන් ස්කන්ධයන් නිරුද්ධ වී යන විදිය දකින්නවා. දැන් ගොඩක් තැන්වල මේක එක විදියකින් දකින්න උගන්වන්නේ. එතකොට දැන් බුද්ධ ශ්‍රාවකයා මේ ආකාර කීපෙන්න දැනගන්න ඕන. අවිද්‍යාව නිසා සමුදේ වෙනවා, අවිද්‍යාව නැත්තම් නිරුද්ධයි. ඊට පස්සේ තණ්හාව නිසා සමුදේ වෙනවා, තණ්හාව නැත්තම් නිරුද්ධයි. කර්මී නිසා සමුදේ වෙනවා, කර්මී නැත්තම් නිරුද්ධයි. ආහාරය නිසා සමුදේ වෙනවා, ආහාරය නැත්තම් නිරුද්ධයි. මෙන්න මේ විදියට මේ ආකාරයෙන් එයා සම්පූර්ණයෙන් දැක්ම හදා ගන්නවා. ඇත්තටම සම්පූර්ණයෙන්ම මේ නිරුද්ධ වීම දකින්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නමකටමයි. නමුත් මේ දැක්ම සකස් කර ගැනීම පිණිස අපි මේ කාරණය දැනගත යුතුයි. මේක හොඳට විමසා බලන ශ්‍රාවකයෙකුට තමයි මේ කාරණේ තේරෙන්න පටන් ගන්න. ඒ වගේම දැනගන්න අවශ්‍ය තව දෙයක් තියෙනවා. මේක හටගත්ත තැනම නිරුද්ධයි කියලා දැනගන්න ඕන. ඒ කියන්නේ මේ වේදනාවක් අපි කියලා ගමුකෝ. දැන් වේදනාවක් වුණත් මේ හටගත්ත තැනමයි නිරුද්ධ වෙන්නේ.
දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් කකුලේ වේදනාවක් තියෙනවා කියලා. එතකොට කකුලේ වේදනාවක් තියෙනකොට ඒ වේදනාව වෙන තැනකට ගිහින්ද නිරුද්ධ වෙන්නේ. නෑ වෙන තැනකට ගිහින් නෙමෙයි නිරුද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් මේ කොහේ හරි තිබිලාද වේදනාව එතනට ආවේ? එහෙමත් නැ වෙන තැනක ඉඳලා එතනට වේදනාව ආවද? එහෙමත් නෙමෙයි. දැන් වේදනාව නිරුද්ධ වෙනකොට එතනමයි නිරුද්ධ වෙන්නේ. හටගත්ත තැනම නිරුද්ධ වෙනවා කියන කාරණයක් දැනගන්න ඕනේ. එතකොට අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා වේදනාව හට ගන්නවා. වේදනාව සමුදය වෙනවා. අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා වේදනාව නිරුද්ධ වී යනවා කියන දැක්මත් එයා හදා ගන්නවා. මෙන්න මේ විදියට දකින්නකොට පින්වත්නි එයාට ප්‍රීතියක්, සැනසීමක්, පස්සද්ධියක් එයා තුල උපදිනවා. කොහොම දකිද්දීද? මේ උදයයි වැයයි දකින්නකොට මේ විදියට අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර ආදී වශයෙන් නිබ්බත්ති ලක්ෂණය ආදී වශයෙන් මේ විදියට මේ 50 ආකාරයකින් හට ගැනීමයි 25 හට ගැනීම 25 ආකාරයකින් 25යි වැයවීම 5 ආකාරයකින් 25යි මේ විදියට එයා විස්තර වශයෙන් අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාර නිසා, නිබ්බත්ති ලක්ෂණ නිසා මේ විදියට මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින්නකොට පින්වත්නි යාට පුදුමාකාරයේ ප්‍රීතියක් අත්දකින්න ලැබෙනවා. සැනසීමක් අත්දකින්න ලැබෙනවා. පස්සද්ධියක් අත්දකින්න ලැබෙනවා. මෙන්න මේ සැනසීමත් පින්වත්නි එයා මේ මොහොතේ සංස්කාරයක් විදියටම දකින්න ඕන. දැන් මේ නිවන කරා යන ශ්‍රාවකයෙකුට උදව් වෙන කාරණයක් නේ අපි කියන්නේ. එතකොට මේ මොහොතේ අර උදේ වැය කියන කාරණිය උදයබ්බ ඥානය ඇති කරගන්න ශ්‍රාවකෙක් මේ විදිහට උදේවැය දකින්නකොට පින්වත්නි උපදින පස්සද්ධිය, සැනසීම, ප්‍රීතිය මෙන්න මේ ටිකත් එයා ඒ ප්‍රීතියට ඇලිලා යන්නේ. ඒ ප්‍රීතියට, ඒ සැනසීමට එයා ඇලිලා යන්නේ. ඒකත් සංස්කාරයක් විදිහටම දකින්න දක්ෂ වෙන්න ඕන. දැන් මෙතන ගොඩාක් දෙනෙක් අමාරුවේ වැටෙනවා. අර මේ උදේයයි වැයයි දකින්නකොට ඇතිවෙන ප්‍රීතියට බැඳිලා යනවා. දැන් මෙතන යා මේ ප්‍රීතියට බැඳිලා යන්නේ එයා ඒකත් සංස්කාරයක් විදියටම දකිනවා. ඒකත් මේ හේතුන් නිසා සකස් වෙච්ච නිකං හැඟීමක් විතරයි කියලා ඒකත් දැකලා ඒකත් අතහැරලා දානවා. දැන් අද ඔතන ගොඩාක් අය අමාරුවේ වැටෙනවා. දැන් ඔය ආනාපාන සතිය වගේ භාවනාවක් කරද්දී පවා ගොඩාක් දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් අර ස්වල්ප ප්‍රීතියක් අත්දකින්නකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ල කෙරෙහි සිහිය පිටවාගෙන ඉන්නේ කමතක වෙලා යනවා. අර අත්විඳලා නැති විදිය 아무තු ප්‍රීතියක් උපදිනකොට ඒ ප්‍රීතියට ඇලිලා යනවා. දැන් මෙතනත් ওই විදියට තමයි වෙන්නේ. අවිද්‍යාව සමුදයෙන් ඊට පස්සේ තණ්හාව සමුදයෙන්, කර්ම සමුදයෙන්, ආහාර සමුදයෙන් ඇතිවෙන මේ රූප වේදනා සංඥා සංකාර ක්‍රියාවලිය අවිද්‍යාව නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වීමෙන්, කර්මය නිරුද්ධ වීමෙන්, ආහාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන විදියට එයා දකින්නකොට ඒ දැක්ම ඇති වෙනකොට පින්වත්නි යාට සැනසීමක්, විශේෂයෙන්ම ප්‍රීතියක්, පස්සද්ධියක්, ඒ වගේම ඊටාම කය මනස සම්පූර්ණයෙන්ම නිවිලා යන ගතියක්, නිවීමේ ස්වභාවයක් එයාට අත්දකින්න ලැබෙනවා. අන්නේ අත්දකින්න ලැබෙනකොට එයා ඒ අත්දකින ප්‍රීතිය, සැනසීම, පස්සද්ධියත් පින්වත්නි සංස්කාරයක් විදියට මෙයා දකිනවා. සංස්කාරයක් විදියට දකින්නකොට තමයි සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ. සංස්කාරයක් විදිහට දකින්න බැරුව අර රූපය ඒ අත්දකින්න ප්‍රීතිය කෙරෙහි, පස්සද්ධිය කෙරෙහි බැඳිලා ගියොත් ඒක හරියට මේ වගේ අරටුව හොයාගෙන එන මිනිහෙක් පින්වත්නි සමහර මිනිස්සු අරටුවක් හොයාගෙන එනවලු. ඒතර අරටුව හොයාගෙන ඇවිල්ලා සමහර මිනිස්සු පොතු අරන් යනවලු. තවත් සමහර අය ඉන්නවා අරටුව හොයාගෙන ඇවිල්ලා එයා අරටුව හොයාගන්නේ එයා මුල් අරන් යනවා. අරටුව හොයාගෙන ඇවිල්ලා සමහර අය එළය අරන් යනවලු. අරටුව හොයාගෙන ඇවිල්ලා තවත් සමහර මෝඩ මිනිස්සු අතුත් අරන් යනවලු. එතකොට අරටුව හොයාගෙන ආපු මිනිහෙක් අරටුව කරාම අරටුව මතු කර ගැනීම දක්වාම යාගේ දක්ෂතාවය, උත්සාහය, වීරිය අතහරින්නේ නැහැ වගේ ඉදිරියටම යන්න ඕන මෙතනින්. දැන් මෙතන වෙන්නේ අරටුව හොයාගෙන ආපු මිනිහෙක් නිකන් වටේ තියෙන පොතු ටිකක් අරන් ගියා වගේ. Tamanට මේ
විශේෂයෙන්ම රූපස්ස උදයන් පස්සන්තෝ පංචලක්කනානි පස්සති රූපයත් සම්පූර්ණයෙන්ම එයා ඇතිවීම පස් ආකාරයකින් වේදනාවත් පස් ආකාර මේ විදිහට පස් ආකාරයෙන් 10 බැගින්නේ නිරෝධ වීමත් පස් ආකාරයකින් මේ විදිහට එයා අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්මය නිසා ආහාර නිසා මේ විදිහට දකින්නකොට එයාට උපදිනවා ප්‍රීතියක්. ඒ ප්‍රීතිය සැනසීම පස්සද්ධිය සම්පූර්ණයෙන්ම කයයි මනසයි සංසිඳිලා ගිය බවක් මොකුත් නැහැ. මේකේ කිසිම දෙයක් ගන්න නැහැ. සත්වයක් පුද්ගලයෙක් ගන්න නැහැ. මෙතන තියෙන්නේ සංස්කාර ටිකක් විතරයි කියලා ඒ මොහොතේ ඇතිවෙන ඒ ප්‍රීතිය පස්සද්ධිය මුල් කරගෙනත් ඒ ඇතිවෙන ප්‍රීතියට පස්සද්ධියට යම් ශ්‍රාවකයෙක් ඇලිලා ගියොත් එහෙම ඒ ඇලීම නිසාත් පින්වත්නි යාට විමුක්තිය යට යන්න පුළුවන්. ඒක හරියට අරටුව හොයාගෙන ආපු මිනිහෙක් අතු ටිකක් අරන් යනවා වගේ. අරටුව හොයාගන්නකම් අරටුව සහිත රුක්ෂය හොයාගෙන අරටුව මතු කරගන්නකම් මේ වීරිය අත නොහරින ශ්‍රාවකයෙක් වීමටයි මේ විදියට අර ආකාර පහ බැගින් හට ගැනීමයි නිරුද්ධ වීමයි එතකොට ආකාර 10යි මේ විදියට 50 ආකාරයකින් උදේවැය දැනගත යුතු වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ කාරණා සමහරට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. තවදුරටත් පිටින් විට අපි මේ ගැන පැහැදිලි කරද්දී හොඳින් ශ්‍රවණය කරලා අවබෝධය හදාගන්න කියන කාරණයයි ඔබට මතක් කරන්නේ. අතර මේක අද මාතෘකාවක් වගේ ඉදිරියට මේ පිළිබඳ අපි තවදුරටත් ගැඹුරින් පටිසම්භිදා මග්ගය ඇසුරු කරමින් එක් කාරණා පිළිබඳ විශාල වශයෙන් විස්තර කරන්න උත්සාහ කරනවා. ඔබට මාතෘකාවක් විදිහට ඔබට මේ ජීවිත දේශනාව ගැලපේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං